සකල සත සසරින් මුදන්නට හැම දෙනාම සාදුකාරයක් දෙන්න. අපි සියලු දෙනාම අද මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියට බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙවියන්ට සාදුකාර දීලා ආරාධනයක් කරමු. මේ ඉදිවෙන බක්කුල මහා සෑ චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි මේ උතුම් පිම්බිමට බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. වාසනාවන්ත පිංහතුනේ, අද ඔබ හැම දෙනාම සීල ස්වාරණ පුණ්‍ය භූමියට පැමිණිලා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් සුදෝ සුදු අතින් සැරසිලා උදෑසනම උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙච්ච පිරිසත්, එවැගේම හවස් වෙනකොට මේ බක්කුල මහා සෑ චෛත්‍ය වෙනුවෙන් අපි සිදු කරන ඒ කප්රුක් පූජාවන්, සුවඳුදුම් පූජාවන්, මල් පූජාවන් ආදී ආශිර්වාද පූජා පින්කම වෙනුවෙන් පැමිණිච්ච පිරිසත්, කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ මෙත් සදහම් විකාශය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේමයි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ කෝට්ටේ මාදිවල පදිංචි එච් සෝමපාල මහතා, HD රංජනී මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, මීට ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර, ඒ කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක්. ඔබ දන්නවද අසංකේය කියන්නේ කොච්චරක්ද කියලා? ධර්මයේ සඳහන් වෙන්නේ අසංකේයයක් කියන්නේ 1.140ක් කියන. හිතා ගන්නවත් පුළුවන්ද? 1.140ක්. එතකොට ඒකා සංකේය කල්ප ලක්ෂයක් කියන්නේ අසංකේයකොත් තවත් කල්ප ලක්ෂයක්. ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටිය. එදා ඒ නගරේ හිටිය මහා පින්වන්ත කෙනෙක්. තරුණ කාලේ එනකොටම තාපසාරාමයකට ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදි වුණා. තාපස පැවිද්දෙන් පැවිදි වෙලා අෂ්ට සමාපatti පංච අභිඥා දක්වාම හිත දියුණු කරගත්තා. අහසින් යන්න තරම් පුළුවන් පුණ්‍ය 이르දි ඇති කෙනෙක් මේ තාපසයන් වහන්සේ. මේ තාපසයන් වහන්සේ ළඟට බොහෝ ශිෂ්‍යයන් ආවා උපදෙස් ගන්න. දහස් ගණන් ශිෂ්‍යයන් පිරිවරාගෙන හිමාල කඳු මුදුනේ සෝපිත නමින් විශාල පර්වතයක් ඇසුරු කරගෙන තමයි එදා මේ තාපසයන් වහන්සේ කාලය ගත කරන්නේ. ඔහොම කාලයක් ගත කරනකොට අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන මේ සෝපිත කියන පර්වතයේ ආසන්නයට වැඩම කරා.
මේක දැනගන්න ලැබුණා මේ මහා පින්වන්ත ඉසිවරයන් වහන්සේට. එදා මේ ඉසිවරයා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණහලා බොහෝම පැහැදීමකට පත් වුණා. තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. හැබැයි අර තාපස පැවිද්ද අතහැරලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කල්පනා කරේ නැහැ. බොහොම සද්ධාවෙන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ තව බොහෝ කාලයක් මේ සෝපිත පර්වතය ඇසුරු කරගෙන වැඩ ඉන්න කියලා ආරාධනයකුත් කරා. ඔහොම වැඩ ඉන්නකොට අනෝමදස්සි කියන බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් වැළඳුණා. බඩේ අමාරුව. මේ උදරාබාධය නිසා එන්න බඩේ වේදනාව වැඩි වෙනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බොහෝම වේදනාවෙන් මේ වාත රෝගයක් එක්ක හැදිච්ච උදරාබාධයේ දරාගෙන වැඩ ඉන්නවා. එදා හදිස්සියේම මේ තාපසයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මේ ආරාමයට වැඩම කරපු වෙලාවේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ ඉරියව්ව දැකලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ගිලන් වෙලාද? ඔබ වහන්සේ බොහොම අපහසුවෙන් රෝගීව වැඩ ඉන්නවා වගේ මට දැනෙන්නේ. ඒ වෙලාවේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කියනවා තාපසය මගේ වාත වේදනාවක් නිසාරා උදරාබාධයක් තියෙනවා කියෝ බඩේ අමාරුව. එහෙනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටම අවසර දෙන්න කිව්වා මම බෙහෙත් කරන්න මම ප්‍රතිකාර කරන්න. ඉක්මනටම ගිහිල්ලා තමන්ගේ ශිෂ්‍ය පිරිසත් එකතු කරගෙන හිමාල වනාන්තරයේ පුරාම ඇවිදලා කොළ වර්ග, ගෙඩි වර්ග, මුල් වර්ග, බෙහෙත් වර්ග එකතු කරලා ඒවා කොටලා නොයෙක් විදිහ ප්‍රතිකාර බෙහෙත්, තවන බෙහෙත් වර්ග, නාවන බෙහෙත් වර්ග, ගල්වන බෙහෙත් වර්ග සකස් කරගෙන අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ පියවරෙන් පියවර. මේ බෙහෙතෙන් බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනය. එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට මේ බෙහෙත් ගල්වලා ටික වෙලාවක් යනකොට අර බෙහෙතෙන් උදරාබාධය සුවපත් වුණා. බලාගෙන ඉන්නේ නැති සනීප වුණා. ඒ වෙලාවේ මේ තාපසයාට පුදුමාකාර සතුටක් ඇති වුණා. එදා මේ බොහොම බල සම්පන්න අෂ්ට සමාපatti ඇති පංච අභිඥා ඇති තාපසයන් වහන්සේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට දැන් සනීපද? ඔබ වහන්සේට දැන් මගේ බෙහෙතෙන් සුවයිද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත මට දැන් හොඳටම සුවයි කිව්වා. ඔබේ බෙහෙතෙන් මං සුවපත් වුණා කිව්වා. ඒ වෙලාවේ වන්දනා කරගෙන මහා හනින් සාදුකාරයක් දීලා ප්‍රාර්ථනාවක් කරා ඒකා සංඛේය කල්පලක්ෂයකට පෙර බුදු කෙනෙක් වෙනුවෙන් මම අප්‍රමාණ සද්ධාවෙන් මේ බෙහෙත් කරලා බුදු කෙනෙකුගේ උදරාබාධයක් අද සුවපත් කරා. මේ පිනෙන් මට එළදෙනෙකුගේ කිරි බින්දුවක් දෝන තරම් වෙලාවක්වත් සසරේ කුඩා වූද රෝගයක් කියන වචනයක්වත් මට අහන්නවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. ඒ විතරක් නෙමෙයි මේ පිනෙන් මට නිරෝගී සම්පත්තිය උපවපන් හැම ආත්මයකම නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බොහෝම සද්ධාවෙන් වැඳගෙන මේ ඉසිවරයන් වහන්සේ ප්‍රාර්ථනයක් කරනවා. මේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙනවද කියලා බලලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත ඔබ මේ කරපු ප්‍රාර්ථනෙන් ඔබ කල්ප ලක්ෂයක්ම දෙව්ලොවින් දෙව්ලොවට දිව්‍ය සැප විඳිනවා කිව්වා. දහස් වතාවක් මේ තුන් ලෝකේම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා දහස් වතාවක් උපදිනවා කියව මේ පිනේ. 55 වාරයක් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියෝ වෙලා පහළ වෙනවා කියව. මේ වගේ සසරේ බොහෝ පින් කරලා
තව ඒකා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනය ඔබ උතුම් බක්කුල නමින් අරහත්වයට පත්වෙලා ඒ බුද්ධ ශාසනයේ නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයම ලබනවා කියලා එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ තමයි මේ කාරණේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. එතකොට පින්වතුනි එදා බක්කුල හාමුදුරුවෝ මුලින්ම බුදු කෙනෙකුට අප උපස්ථාන කරලා මේ ප්‍රාර්ථනය කරන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර. මේ ඒකා සංකේය කල්ප ලක්ෂයේ පුරාම දෙව්ලොවින් මනුලොවට මනුලොවින් දෙව්ලොවට බඹලොවට ඉපදුනා මිසක් සතර අපායක වැටිලම නෑ කියන මේ පිනේ. සසරේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් සතර අපායකවත් උපදින් නැතුව දිව්‍ය ලෝකේ ඉපදුනත් දීර්ඝායුෂ වින්ද කියන. පින්වතුනි හැම දෙවි කෙනෙකුටම දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. බොහෝ දෙවිවරු දිව්‍ය ආත්ම භාවයේ ලැබිලා ටික කාලෙකින් චුත වෙලා ආපහු පහළට වැටෙනවා. හැබැයි මේ මහා පින්වන්ත කෙනා උපවපන් හැම දිව්‍ය ලෝකයකම දීර්ඝායුෂ විඳිනවා. ඒ වගේමයි මනුලව ඉපදුනා නම් ඒ හැම ආත්මයකම දීර්ඝායුෂ වින්දා නිරෝගී සම්පත්තිය ඇතුව. එතකොට මේ බක්කුල මහරහතන් වහන්සේට මේ ජීවිතේ විතරක් තිබිච්ච දෙයක් නෙමෙයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඒ ජීවිතේ විතරක් නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවා. හැබැයි සංසාරේ බොහෝ ආත්ම භාවවල දීර්ඝායු සම්පත්තිය වින්දා. අසංකේයකුත් කල්පලක්ෂයක් පුරාම නිරෝගී සම්පත්තිය උපවපන් හැම ආත්මයකම ලැබුණා කියන. මෙහෙම පින්කරගෙන ඇවිල්ලා මීට කල්ප ලක්ෂයකට පෙර දැන් බලන්න අර කලින් කියපු පින්කම කරේ අසංකේයකුත් කල්ප ලක්ෂයකට කලින්. එතකොට මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා. මේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා එදා මනුස්ස ලෝකෙ හිටපු ඒත් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිටියේ. ඒ උපන් මනුස්ස ආත්ම බොහෝමයක තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හොඳට බණ භාවනා කරගෙන තවුස්දම් පුරපු කෙනෙක්. ඒ වෙනකොට පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකෙ දහම් දෙසනවා. එදා මේ තාපසයන් වහන්සේට ආරංචි වුණා අන්න ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවා. මේ තාපසයන් වහන්සේත් බුදුරජාණන් වහන්සේව දකින්න ගිහිල්ලා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා බණ අහනවා. එදා බුදුරජාණන් වහන්සේ දහම් දේශන පිරිස අතරේ වැඩ හිටිය සංඝයා අතර එක භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් අග තනතුරක් පිරිනැමුවා. මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනයේ අල්පාබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතර නිරෝගී සම්පත්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා අග තනතුරක් පිරිනැමුවා පියුමතුරා බුද්ධ ශාසනයේ භික්ෂුවකට. මේක බලාගෙන ඉඳලා හිතේ ප්‍රාර්ථනයක් ඇති වුණා අනේ මටත් යම් බුද්ධ ශාසනයක නිරෝගී සම්පත්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයම ලැබේවා කියන අධිෂ්ඨානයේ ප්‍රාර්ථනය ඇති වුණා. ඒ වෙලාවේ පියුමතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ පැතුමක් තියෙනවා දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් වැටක් පවත්වන්න. ස්වාමීනි මගේ ආරාධනයේ පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ කෙනා කල්ප ලක්ෂයක් ගිය තැන අනාගත බුද්ධ ශාසනයක නිරෝගී සම්පත්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබනවා. ඒ ප්‍රාර්ථනය කරන්නයි මේ දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් වැටක් පවත්වන්න ආරාධනය පිළිගත්තා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට බොහෝම සද්ධාවෙන් දානේ සකස් කරලා එක දවසක් දෙකක් නෙමේ දින 7ක් පුරා දන් වැටක් පවත්වලා
එදා වැදගෙන ප්‍රාර්ථනයේ සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්වැටක් පැවැත්තුවා. මේ පිනෙන් මට අනාගත බුද්ධ ශාසනයක මටත් අල්පාබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතර නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා. එදා පිංහතුනී පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ කෙනාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවාද. තව හරියටම කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. අන්නේ බුද්ධ ශාසනයේ බක්කුල නමින් එදාට දීර්ඝායුෂ ඇති භික්ෂූන් වහන්සේ නමක් ලෙස නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබලා උතුම් අරහත්වයට පත්වෙලා දෙව් මිනිස් ලෝකයා ඉදිරියේ පෙළහර පාලා පිරිනිවන් පානවා. මේක දැකපු බුදුරජාණන් වහන්සේ එදාර තාපසයන් වහන්සේට විවරණ දෙනවා ඔබේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙනවා කීව. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනය ඔබ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබනවා. එදාම ප්‍රාර්ථනයක් ඇති වුණා අනේ මට හැම බුද්ධ ශාසනයකම උපදින හැම ආත්මයකම නිරෝගී කෙනෙක් හැටියටම උපදින්න ලැබේවා. දීර්ඝායු සම්පත්තිය ලැබේවා. දුගීන් වෙනුවෙන් අසරණයන් වෙනුවෙන් ගිලන් වෙච්ච අය වෙනුවෙන් මට ප්‍රතිඋපකාර කරමින් උපකාර කරමින් උපස්ථාන කරමින් මට අප්‍රමාදීව පින්දහම් කරගන්නම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් සසරි ගිලන් උපස්ථානයමයි කියන කරේ. කල්ප ලක්ෂයක් පුරාම ගිලන් උපස්ථාන කටයුතු කරගෙන ඇවිල්ලා මීට කල්ප 91කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඔබ අහලා ඇති මීට කල්ප 91කට පෙර විපස්සී බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ එදත් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා මහා පින්වන්ත කෙනෙක් තරුණ වයසේදීම පැවිදි වෙලා හිමාල වනාන්තරයට ගියා. තාපස පැවිද්දෙන් පැවිදි වුණේ. හිමාල වනාන්තරයේ භාවනා කරලා අෂ්ට සමාපatti පංච අභිඥා උපදවා ගත්තා. එතකොට අපිට පේනවා මේ බක්කුල හාමුදුරන්ගේ සංසාර ජීවිතවල ධර්මයේ සඳහන් වෙන්නේ බොහෝ ආත්මවල මනුලව හිටියානම් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා භාවනා කරලා අෂ්ට සමාපatti පංච අභිඥා දක්වාම හිත වඩාගෙන තියෙනවා. හිමාල වනාන්තරයේ තමන්ට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් බොහෝ පිරිසක් හිටියා. මේ පිරිසට ගුරුවරයෙක් හැටියට උපදෙස් දෙමින් අහසින් යන්න පුළුවන් පුණ්‍ය 이르දි ඇති තාපසයෙක් එදා විපස්සී බුද්ධ ශාසනය. ඔය අතරේ විපස්සී බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් සංඝ පිරිස සමග ගම් නගර පුරා චාරිකාය වැඩම කරලා හිමාල කඳු මුදුන ආසන්න ප්‍රදේශයකට වැඩම කරා. ඒ කාලේ ග්‍රීස්ම කාලයක්. හිමාල ප්‍රදේශයේ තියෙන මල්වල රේණු සුළඟත් එක්ක හමාගෙන ගිහිල්ලා මේ විස සහිත මල් නිසා බොහෝ අය ලෙඩ රෝග හටගන්න පටන් ගත්තා. ඒ ලෙඩ ඒ දවස්වල හඳුන්වලා තියෙන විපුෂ්පක කියලා රෝගයක්. විස සහිත පුෂ්පයන්ගේ මේ ආග්‍රහණය කිරීමෙන් අර විස ලෙඩ වෙන්න පටන් ගත්තා. විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝයා අතර විපස්සී බුදුරජාණන් වහන්සේත් අගසව් දෙනමත් විතරයි නිරෝගීව වැඩ හිටියේ. අනෙක් සියලුම භික්ෂූන් වහන්සේලා ලෙඩ වුණා. ඒ වෙනකොට හිමාල කඳු මුදුනේ තාපසයෙක් හැටියට තමයි එදා බක්කුල හාමුදුරුවෝ ඒ කාලේ තාපසෙක්. අහසින් යනකොට දැක්ක විශාල සංඝ පිරිසක් මහ වනාන්තරයේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ අහසින් ඇවිල්ලා එතනට ඇවිල්ලා විමසලා බැලුවා කවුද මේ පිරිස? බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස ලක්ෂයක් සංඝයා බුදුරජාණන් වහන්සේ බොහෝම රෝගාතුර වෙච්ච සංඝ පිරිසක් එක්ක වැඩ ඉන්නවා. හැබැයි විපස්සී බුදුහාමුදුරුවොත් අගසව් දෙනමත් විතරක් ලෙඩ වෙලා නැහැ. ලක්ෂයක් සංඝයා ලෙඩ වෙලා. ඒ වෙලාවේ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න. මට බොහොම 이르දිමේ හැකියාවක් තියෙනවා.
මම අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග කොළ වර්ග අරගෙන ඇවිල්ලා මේ ලක්ෂයක් සංඝයාට මටම පුළුවන් කීව බෙහෙත් කරන්න. තමන්ගේ 이르දි බලය යොදවලා අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග හොයාගෙන ඇවිල්ලා හිමාල වනාන්තරයේ තිබ්බ කොළ වර්ග, ගෙඩි වර්ග මේවා ගෙනහල්ලා තමන්ම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් එකතු කරගෙන කැඳ වර්ග, බෙහෙත් වර්ග, ගල්වන බෙහෙත්, දුම් අල්ලන බෙහෙත් වර්ග නොයෙක් විදිහේ ඖෂධ හදලා අර ලක්ෂයක් සංඝයාට ප්‍රතිකාර කරන. එතකොට බලන්න විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝ පිරිසගෙන් විපස්සී බුදුහාමුදුරුවොත් අගසව් දෙනමත් ඇරෙන්න අනෙක් සියලු සංඝයාට තනියම බෙහෙත් කරනවා කියන පුංචි දෙයක්ද? තමන්ගේ 이르දි බලයත් එක්ක මේ සියලු දෙනාට ප්‍රතිකාර කරලා සුවපත් වුණා. එදා සුවපත් වෙච්ච දවසේ මීට කල්ප 91කට කලින් එදත් ප්‍රාර්ථනාවක් කරා මට උපවපන් ආත්ම භාවවල මේ පිනෙන් නිරෝගී සම්පත්තියම ලැබේවා. දීර්ඝායු සම්පත්තියම ලැබේවා. මට බුද්ධ ශාසනයක නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. පිංගතුනි කල්ප 91ම දෙව්ලොවින් බඹලවට බඹලවින් දෙව්ලොවට දිව්‍ය ලෝකෙම ඉපදී ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කකුසඳ කෝණාගමන කාශ්‍යප 3 වෙනි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එදා දෙව්ලොවින් මනුලවට ආවා සිටුවරේ. බොහෝම ධනවත් සිටු පවුලක සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. දවසක් මේ සිටුවරයන් වහන්සේ තමන්ගේ සිටු නිවස විශාල කරගන්න කැලේට යනවා පිරිසක් එකතු කරගෙන ගස් වගයක් කපන්න. මෙහෙම කැලේට ඇවිදගෙන යනකොට දැක්ක ගරාගෙන වැටිච්ච ආරාමයක්. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයක් විපස්සී බුද්ධ ශාසනයේ සංඝාවාස ගරා වැටිලා. ධර්මශාලාවේ වහලේ කඩාගෙන වැටිලා. භික්ෂුන් වහන්සේලාගේ සක්මන් මලු කැඩිලා ගිහිල්ලා. උන්වහන්සේලා වැඩ ඉන්න කුටි තෙමෙනවා. ඒ වෙලාවේ කල්පනා කරා මට ඉන්න ගයක් දොරක් තියෙනවා. හැබැයි මම මේ සේවකයෝ එකතු කරගෙන මහා වනාන්තරයට ආවේ මගේ නිවස තවත් විශාල කරගන්න හිතාගෙන. මම මේ මගේ ගේ හදන එක පැත්තක තියලා මම මේ ආරාමේ හදනවා කියලා ඉදා භික්ෂූන් වහන්සේලා වැඩ හිටිය අර ආරාමේ තමන්ගේ ගේ හදන්න තිබ්බ ඒ වෙහෙස උත්සාහය මුදල් සියල්ල වියදම් කරලා අර ගරා වැටිච්ච ආරාමයක් පිළිසකර කරා. ඒ විතරක් නෙමෙයි තවත් ගරා වැටිච්ච ආරාම ගණනාවක් පිළිසතර කරලා එදත් ප්‍රාර්ථනයක් කරා මම මේ ගරා වැටිච්ච ආරාම සෙනසුන් පිළිසතර කරා. ඒ ආරාමවල වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාට ඖෂධ බෙහෙත් හේත් පූජා කරා. උන්වහන්සේලාට මම ප්‍රතිකාර කරා. මේ සියලු පිනෙන් මට නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. එතකොට බලන්න දැන් මම මේ කියාගෙන ආවේ ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර අනෝමදස්සි බුද්ධ ශාසනෙත් ගිලානෝපස්ථානයමයි කරේ. කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුද්ධ ශාසනයේදී ගිලනුන්ට අපෝපස්ථානම කරේ. ඊළඟට මේ පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදිලා සක්විති රජ වෙලා සක්‍ර දෙවියෝ වෙලා ඉපදිලා දෙව්ලොවින් මනුලොවට ඉපදිච්ච හැම ආත්මයකම ගිලානෝපස්ථානය කරගෙන සසර පින් කරගෙන ආවා. ඒ විතරක් නෙමේ මීට කල්ප 91කට පෙර විපස්සී බුද්ධ ශාසනයේ ලක්ෂයක් සංඝයාට අහසින් ගිහිල්ලා බෙහෙත් හොයාගෙන ඇවිල්ලා එදා අහසින් යන්න පුළුවන් තාපසයෙක් වෙලා හිමාලයේ හිටපු කාලේ සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කටයුතු කරා. ඒ වගේම මේ මහා භද්‍ර කල්පයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගරා වැටිච්ච ආරාම සෙනසුන් පිළිසතර කරලා දීලා සංඝයාට ප්‍රතිකාර කරලා ගිලානෝපස්ථාන කටයුතු වල යෙදිලත් එකම ප්‍රාර්ථනයක් තුල තමයි සසරේ පින් කරගෙන ආවා. මේ ප්‍රාර්ථනය තුල තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න
උතුම් බක්කුල මහරහතන් වහන්සේට වාසනාව ලැබෙන්නේ. පිංගතුනි මේ බක්කුල කියන කෙනා දෙව්ලොවින් ඇවිල්ලා එදා කොසඹෑ නුවර හිටපු බොහෝම ධනවත් පවුලක සිටු කුමාරිකාවක්ගේ කුසේ තමයි පිළිසිඳ ගත්තේ. සසර පුරුදු කරගත්ත පින කියන්නේ දරුවා කුසට ආපු දවසේ ඉඳන් පුදුම ලැබීමක් ලැබෙනවා ගෙවල් වලට. තෑගි භෝග 100 ගණන් අරගෙන මිනිස්සු එනවා. රජවරු සිටුවරු තෑගි භෝග අරගෙන එනවා. මේ අය හැමෝම කල්පනා කරා මේ කුසේ වැඩෙන දරුවා නම් මහා පින්වන්ත කෙනෙක්. මේ දරුවා නිසා අපිට පුදුම ලැබීමක් තියෙන්නේ. මේ දරුවා නිරෝගී සම්පත්තිය ඇති දීර්ඝායුෂ ඇති දරුවෙක් වුණොත් අපේ පරම්පරා ගානකට ඒ ලැබීම ලැබේ. දරුවා ඉපදුනාට පස්සේ කල්පනා කරා ඒ කාලේ විශ්වාසයක් තිබිලා තියෙනවා. අචිරවතී ගංගාවෙන් අදටත් ඔය ඉන්දියාවේ තියෙන්නේ. සමහරු අද ගංගානම් ගඟ තමයි දෙවියෝ කියලා සලකන්නේ. ඒ වගේ දරුවා අචිරවතී ගංගාවේ නාවන්න දරුවට ආශිර්වාද කළ දීර්ඝායුෂ ලබන්න ඒ කාලේ විශ්වාස කරපු මිත්‍යා දෘෂ්ටික අදහසක්. දරුවා නාවන්න දුන්නා දරුවා බලාගන්න කිරි අම්මා කෙනෙකුට. මේ දරුවා මහා පින්වන්ත කෙනෙක්. අපි කියන්නේ අර පින තියෙනවා නම් අපි සාමාන්‍ය කතාවට කියන්නේ පොලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියන්නේ පින තියෙනවා නම්. ඒ වගේ මහා පුදුම පිනක් තිබ්බ දරුවෙක්. මේ දරුවා නාවන්න අරගෙන ගිහිල්ලා වතුරේ තියලා නාවනකොට විශාල මාළුවෙක් අර ගඟේ ඉඳලා දරුවා දිහාවට ආවා. කට ඇරගෙන. එනකොටම දරුවා නාව හිටපු අම්මා බය වෙලා දරුවා අතෑරුණා. ගොඩට පැන්න දරුවක් දාලා. ඇයි තමන්ගේ දරුවෙකුත් නෙවෙයි මේ නාවන්න නෙගෙනාවේ. කිරි අම්මා කෙනෙක්. බලා ගන්න කෙනෙක්. ආපු ගමන් මර මාළුවා දරුවා ගිල්ලා. හැබැයි එක පුංචි සීරීමක්වත් නැතුව තොටිල්ලක නිදාගත්තා වගේ දරුවා කුස ඇතුලේ එහෙම පිහිටියා කියනවා පෙර පිනට. ඒවා මහා පුදුම අද අපිට හිතන්නවත් බෑ. මේ මාළුවා කොසඹෑ නුවර ඉඳන් පීනගෙන බරණැස් නුවර දක්වා යොදුන් කීපයක්ම පීනගෙන එනවා. අර දරුවට ගානක්වත් නැහැ. කුසේ නිකන් තොටිල්ලේ නැලවෙනවා වගේ දරුවා කුස ඇතුලේ. මෙහෙම එනකොට බරණැස් නුවරදී මාළු අල්ලන පිරිසකගේ දැලකට මාළුවා අහු වුණා. මාළුවා ගොඩට ගන්නකොටම මරන්න ඕනෙත් නැහැ නිකම්ම මාළුවා පණ ගියා. අර කුසේ වැඩෙන දරුවගේ පිනට දරුවට හානියක් වෙන්නේ නැහැ මාළුවට නිකම්ම පණ ගියා. ඊට පස්සේ මේ අය කල්පනා කරා විශාල මාළුවෙක් කාලයකට පස්සේ මෙච්චර විශාල මාළුවෙක් අහුුනේ. අපි කපන්න නැතුව මාළුවා පිටින්ම වෙන්දේසි කරමු කියලා මාළුවා පිටින්ම උස්සගෙන නගරේ අරගෙන ගියා. ඔහොම යනකොට බරණැස් නගරේ පවුලක් කල්පනා කරා ඒත් බොහොම ධනවත් පවුලක්. වෙළඳ පොලේ ඇවිදගෙන යනකොට දැක්ක ලොකු මාළුවෙක් ඉන්නවා. කල්පනා කරා අපි මේ මාළුවා ගෙනියමු. අපිට ඇති කාලෙකට. මාළුවා පිටින්ම උස්සගෙන ගියා. යනකොට නිකන් බඩ ඇතුලේ නිකන් නැලවෙනවා වගේ. මාළුවා ගෙනිච්චා. ගෙනහිල්ලා මාළුවා ගෙදර තියලා කපන්න පිහිය තියලා මාළුවා කපනකොටම දරුවට කිසිම හානියක් නැහැ. දරුවා බඩ ඇතුලේ මාළුවාගේ බඩ ඇතුලේ. එහෙම තමයි කොසඹෑ නුවර ඉපදිච්ච දරුවා බරණැස් නුවර පවුලකට තමයි දරුවා ලැබුණේ. අර මාළුවාගේ බඩේ. පුදුමෙන් පුදුමයටපත් වුණා මේ මාළුවා ඇතුලේ පණ තියෙන දරුවෙක්. ඒ වෙලාවේ දැන් ඔහොම දෙයක් වුණොත් යම් නගරයක ඒ කාලේ ඉතින් දරුවත් අරගෙන යන්නේ ඉක්මනට රජ්ජුරුව ළඟට. දරුවා වඩාගෙන රජ්ජුරුව ළඟට ගියා. ගිහිල්ලා කිව්වා රජතුමනි හරිම පුදුමයි කිව්වා. පුදුමයි නේ නන්නේ. හරිම පුදුමයි කිව්වා විශාල මාළුවෙක් ගත්තා. මේ මාළුවා ගත්තේ කෑමට. මාළුවගේ බඩ පලනකොට මේ බඩ ඇතුලේ ළමෙක් කිව්වා. ළමයාට කිසිම තුවාලයක්වත් නැහැ කිව්වා. පණ තියෙනවා කිව්වා. ඒ වෙලාවේ රජ්ජුරුවන්ට කියනවා අනේ රජතුමනි අපිට දරුවෝ නැහැ කිව්වා. ඒ නිසා මේ දරුවා අපි දරුවෙක් වගේ අපේම දරුවෙක් වගේ හදාගන්න. රජ්ජුරුව අවසර දුන්න දරුවා හදාගන්න. දැන් දරුවා
බරණැස් නුවර මේ දෙමව්පියෝ තමන්ගේම දරුවෙක් වගේ ආදරෙන් මේ දරුවා හදා වඩා ගත්තා. හැබැයි ටික කාලයක් යනකොට දැන් ඔහොම දෙයක් වුණොත් ඕක නිකන් කටකතාව යන්නේ නැද්ද? පුදුම දෙයක් නේ. ඉතින් ඕක මිනිස්සු කටකතාව පැතිරලා ගියා. අන්න පුදුමයි මාළුවෙක්ගේ බඩේ ඉඳලා ළමෙක් අන්න අර පවුලේ හැදෙන්නේ අර ළමයා පුදුම ළමෙක් දැන් කතාව යනවා. ඔය කටකතාව ගිහිල්ලා කොසඹෑ නුවරටත් ආරංචි වුණා. කොසඹෑ නුවර මේ දෙමව්පියෝ අඬ අනේ අපේ දරුවා මාළුවෙක් ගිල්ලා කිය දැන් අඬ කාලයක් ගත වෙනවා. ඔය අතරේ කන වැටුණා අන්න බරණැස් නුවර මාළුවෙක්ගේ බඩේ ඉඳලා ළමෙක් හම්බෙලාලු. යමල් අපි අපේ ළමයාද දන්නේ නැහැ කියලා ආවා. ඇවිල්ලා බලනකොට දැන් දැනගත්තා මේ අපේ පුතා තමයි. දරුවා බිහි කරපු අම්මයි තාත්තයි ඇවිල්ලා දැන් දරුවා ඉල්ලනවා. හැබැයි බරණැස් නුවර දෙමව්පියෝ කියනවා නෑ දරුවා දෙන්නේ නෑ. දරුවට කිසිම හානියක් නැතුව මාළු වගේ කුස ඇතුලේ ඉඳන් දරුවා ලැබුණේ අපිට අපේ පිනටයි ලැබුණේ. රජ්ජුරුවොත් අපිට අවසර දුන්නා. ඒ නිසා දෙන්නේ නෑ කිව්වා. අන්තිමට මේ ප්‍රශ්නෙත් ගියා රජ්ජුරුව ළඟට විසඳන්න. රජ්ජුරුව ඒ වෙලාවේ බැලුවා දරුවගේ ඇත්ත දෙමව්පියෝ ඉන්නවා බිහි කරපු අම්මයි තාත්තයි. ඒ වගේම දරුවට හානියක් නැතුව දරුවව ආදරෙන් රැක බලා ගන්න දරුවා හදන දරුවගේ බරණැස් නුවරත් අම්මේ තාත්තෙක් ඉන්නවා. රජ්ජුරුව නියෝග කරා මේ කුල දෙකටම මේ දරුවා අයිති. ඒ නිසා මාස 6ක් එක පවුලක ඉන්න ඊළඟ මාස 6 ඊළඟ පවුලේ වැඩෙන්න. ඔය විදිහට රජ්ජුරුව අණ කරා. ඔය විදිහට තමයි බක්කුල කියලා කියන්නේ කුල දෙකක හැදී වැඩිච්ච නිසා. එදා කොසඹෑ නුවර පවුලේ දෙමව්පියෝ ඒ දරුවා අරගෙන ගිහිල්ලා මාස 6ක් රජ පැටියෙක් හදා ගන්නවා වගේ බොහෝම ගෞරවයෙන් හදාගත්තා. ඊළඟ මාස 6 පෙරහැරින් තමයි කියනවා ගෙනහල්ලා බරණැස් නුවර අර පවුලට බාර දීලා ඔක්කොම ධනවත්තු. තරුණ වයසට එනකොට මේ අය ගඟ දිගේ අර ගංගානම් ගඟ දිගේ පෙරහැරකින් එක්කරගෙන යනවා කොසඹෑ නුවරට ගිහිල්ලා බාර දීලා එනවා. ඒ මාස 6 ඉවර වෙලා කොසඹෑ නුවර ඉඳන් පෙරහැරෙන් ආයි එක්කරගෙන එනවා බරණැස් නුවරට. ඔය විදිහට අවුරුදු 80ක් යනකම්ම කුල දෙකක තමයි හැදී වැඩුණේ. ඒ නිසා තමයි බක්කුල කියලා හැදින්නේ. මාලිගාවල් 3 කොසඹෑ නුවරත් මාලිගාවල් 3ක් තිබුණා. බරණැස් නුවරත් බක්කුලට මාලිගා 3ක් තිබුණා. මේ විදිහට අවුරුදු 80ක් බොහෝ සැපසේ මේ මාලිගාවල සැප විඳ ඉඳලා ඔය අතරේ බරණැස් නුවරදී ආරංචි වුණා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් කාලේ. ඒ වෙනකොට බක්කුලට තාම පැවිදි වෙලා නැහැ ගිහි කාලේ. බක්කුල කියන කෙනාට අවුරුදු 80ක්. දැන් ගිහි ජීවිතේම අවුරුදු 80ක් වේගෙන එනකොට අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුල්ම කාලේ උන්වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කරලා ඔබ දන්නවා අද වගේ දවසකනේ ධම්මචක්ක දේශනාව දේශනා කරලා පළවෙනි වස් කාලේ ගත කරේ ඉසිපතන මිගදායේ මූල ගන්ධ කුටියේ. බුදුරජාණන් වහන්සේ 69ක් රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරා. ඔන්න ඔය ගමන ගැන ආරංචි වුණා බුදු කෙනෙක් පහළ වෙලා ඉසිපතන මිගදායේ වැඩ ඉන්නවා. එදා බණහන්න යන පිරිසත් එක්ක අර බක්කුල කියන කෙනත් ආවා. ඒ වෙනකොට අවුරුදු 80ක්. බණහල අවසන් වෙනකොට එදාම හිතුවා මම නම් අද පැවිදි වෙනවා. මං ආයේ නම් මේ සැප සම්පත් මට වැඩක් නැහැ. මම මේ භයානක සසරින් මිදෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසර බොහෝම භයානකයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වුණා. ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා ඒ මොහොතේ.
සසර මහා පින් ඇති අයට විතරයි ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබෙන්. ඒක ඉරදි මේ පැවිද්දා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරනවා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. ඇඳගෙන හිටිය වස්ත්‍ර අතුරු දහන් වෙලා අරහත් දජයක් චීවරයක් ශරීරයට පහළ වෙන. සිවුරු පාත්තර දරව භික්ෂුවක් හැටියට ඒ මොහොත ඉරදියෙන් පහළ වෙනවා. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි පැවිද්දා. පිංහතුනේ බක්කුල හාමුදුරුව පැවිදි වෙලා දින 7යි කියනවා කෙලෙස් සහිතව මිනිස්සුන්ගේ දානයක් වැළඳුවේ. පැවිදි වෙලා 7 වෙනි දවසේම සියලු කෙලෙසුන්ගේ මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. මේ උතුම් බක්කුල මහරහතන් වහන්සේ තුළ තිබිච්ච ආශ්චර්ය අද්භූත කාරණා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේ එතකොට පැවිදි වෙන්නේ අවුරුදු කීයෙන්ද? පැවිදි වෙන්නේ අවුරුදු 80. පැවිදි ජීවිතයේ අවුරුදු 80ක්ම ගත කරනවා. පැවිදි වෙලා දින 7න් තමයි රහත් වෙන්නේ. දවස් 7යි කෙලෙස් සහිතව දානයක් වළඳන්නේ. 7 වෙනි දවසේ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ හරීම පුදුමයි. ඒ තමයි උන්වහන්සේ කවමදාවත් කොන්ද රිදෙනවා කියලා කිසිම තැනක කොන්ද හේතු කරගෙන නැහැ කියනවා. අපිට නම් ඉන්න පුළුවන් ද පැයක්වත්? අපිට කොහේ හරි හේතුවක් ඕනේනේ. අපිට ටික වෙලාවක් එක ඉරියව්වෙන් ඉන්නකොට කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, ඇඟපතම රිදෙනවා. අවුරුදු 80ම පැවිදි ජීවිතේ කවදාවත් කොන්ද රිදෙනවා කියලා හේතු වෙලා නැහැ කියන. පැවිදි ජීවිතේ අවුරුදු 80ක් නිදාගන්න ඉරියව්වේ මොහොතක්වත් ඉඳලා නැහැ කියන. උන්වහන්සේ පිරිනිවන් පාන දවස වෙනකල්ම පැවිදි වෙච්ච දවසේ ඉඳන් ඉරියව් 3යි කියන පරිහරණය කරන්. හිටගෙන ඉන්න ඉරියව්ව, වාඩි වෙන ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව කියන ඉරියව් 3 විතරයි පරිහරණය කරේ. වාඩි වුණත් කොන්ද හේතු කරන්නේ නැහැ කියන කිසිම දෙයකට. කවමදාවත් ඒ කාලේ ඉතින් අද වගේ කෝකටත් අයිලේ වගේ තිබිලා තියෙනවා. අරලු ගෙඩිය තමයි බේත. අරලු වලින් හදන බේත් තමයි තිබුණේ. බක්කුල හාමුදුරුවෝ කවමදාවත් බක්කුල මහරහතන් වහන්සේ පුංචි අරලු ගෙඩියක්වත් බෙහෙතක් හැටියට කවදාවත් අරගෙන නැහැ කියන. එතකොට බලන්න පින්වතුනි ජීවිතේ පුංචි අරලු ගෙඩියක්වත් කවමදාවත් බෙහෙතක් හැටියට අරන්නේ අවුරුදු 80ට. කවමදාවත් නිදාගෙන නැහැ කියන. නින්දක් අවශ්‍ය වෙන්නේ කයට වෙහෙසක් තියෙන නිසා. දැන් හිතන්න ඔබ එක දවසක් නින්ද නැති වුණොත් මොනවා හරි රෑ වැඩ කරන්න තිබිලා නිදාගන්න බැරි වුණා කියලා හිතන්න. එක දවසක නින්ද නැති වුණොත් පහුවදාට කොච්චර අමාරුද? ඇස් දනවා, ඇඟපත රිදෙනවා, ගහලා තැරිය වගේ මුළු ඇඟම රිදෙනවනේ. ඒ කයට තියෙන අපහසුව නිසා තමයි නින්දක් අවශ්‍ය වෙන්නේ. හැබැයි බක්කුල හාමුදුරන්ට කවමදාවත් කයට අපහසුවක් දැනිලා නැහැ කියන. අවුරුදු 80ටම කවදාවත් නින්ද තියා නිදාගන්න ඉරියව්වෙන්වත් ඉඳලා නැහැ කියන. හිතන්නවත් පුළුවන්ද අපිට? මහා පුදුම ආශ්චර්යමත් ඊශ්වරයන් වහන්සේ නමක් මේ බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ මහා මුනිවරයන් වහන්සේ තමයි ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේ. පින්වතුනි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක කාලයක් ගෙවෙනවා. උන්වහන්සේ පුදුමාකාර විදිහේ ගුණධර්ම ඇතුව සීලාදී ගුණධර්ම රැකගෙන භික්ෂුන් වහන්සේලාට දැන් උන්වහන්සේ අර ගිහි කාලෙත් උන්වහන්සේට කුල දෙකකින්නේ හැදී වැඩුණේ. පැවිදි වුණාට පස්සේ සති දෙකෙන් දෙකට බරණැස පවුලෙන් සිවුරක් කරලා ගෙනල්ලා දෙනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ සති දෙකේ මේ සිවුර පොරවන්න. කොසඹෑ නුවර ඥාතීන් ඊළඟ සිවුරක් ගෙනත් දෙනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ සිවුර පොරවන්න මේ සති දෙක. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සති දෙකෙන් දෙකට සිවුරු පූජා කරා කියන අර පවුල් දෙකේම අය ඇවිල්ලා.
මහා පුදුම ලැබීමක් ලැබුණ කියන. උන්වහන්සේට එකම දවසක් කයට අපහසුවත් දැනුණ කියනවා කිඹුහුමක් ගියා කියෙන ඔච්චරයි. හිතන්නක කොහොමද කියලනේ. අවුරුදු 80ටම පැවිදි ජීවිතයේ එකම දවසක් කිඹුහුමක් යනකොට කයට පොඩි අපහසුවත් දැනුණ කිය. එවැනි මහා මුනිවරයන් වහන්සේ නමක් වෙනුවෙන් තමයි මේ සීල ස්වරණ පුණ්‍ය භූමියේ මේ බක්කුල මහා සෑ චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිවෙන්. පිංහතුනේ ගිය වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් අපේ බෝසතාණන් වහන්සේ මවකුසෙන් බිහිවෙච්ච ඒ උතුම්ම පුණ්‍ය මොහොත මේ බුද්ධ ශාසනයේ පූජනීය චෛත්‍ය ගොඩනගන නැකත බවට පත්වෙලා තියෙනවා ඉතිහාසය. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑයට මුල්ගල තියන්න විසා නැකතේ. රුවන්වැලි සෑයි 13 වහන්සේලා තැන්පත් කරේ ඇසල පෝය දවසේ අද වගේ පෝය දවසක උට්‍රසල කියන නැකතේ. ඇසල පෝය දවසට තමයි උට්‍රසල නැකතේ දෙන්න. වෙසක් පෝය දවසට තමයි විසා කියන ඒ නැකතේ දෙන්න. මේ බක්කුල මහා සෑයේ පාදමට අපි ඒ උතුම් සියලු බුදුරජාණන් වහන්සේලාගේ ඒ උතුම් ගාථාරත්නයන් අතර සබ්බ පාපස්ස ගාථාව ජයෝ මුනින්දස්ස ගාථාව සංසාර සාරෝග කියන ඒ උතුම් බලවත්ම ගාථාවන් රත්තරම් පත්තීරුවල අපි සටහන් කරලා පාදමේ තැම්පත් කරලා තමයි මේ චෛත්‍යරාජාණන් වහන්සේගේ කටයුතු අපි ආරම්භ කරේ. පිංහතුනී දිනෙන් දින මේ චෛත්‍යරාජාණන් වහන්සේ අඩි 100ක් කුසකින් යුක්තව මේ බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේගේ නාමයට ඉදිවෙන මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේගේ පේශා වලලු තුනේම කටයුතු මේ වෙනකොට සම්පූර්ණයෙන් අවසන් වෙලා තියෙන. අපිට තියෙන ඉදිරියට චෛත්‍යයේ ගර්භයේ කටයුතු ආරම්භ කරන්න. ඊළඟට හතරැස් කොටුව කොත් කැරැල්ල කොත චූඩාමානික මේ විදියට තමයි චෛත්‍ය ඉහලට යන්න. එනිසා පිංහතුනේ චෛත්‍යයේ ඉදිරි කටයුතු ආරම්භ කරන්න පෙර ඔබට පේනව ඇති චෛත්‍යය උඩට යනකොට අපිට මේ චෛත්‍ය මළුව පුරා සම්පූර්ණයෙන්ම යකඩ බට ගහන්න වෙනවා 2000ක් විතර බට. මේ චෛත්‍ය මළුවේ බට ගැහුවට පස්සේ අපිට ආයි මළුව වටේ ඇවිදිමින් ප්‍රදක්ෂිනා කර පින්කමක් කරන්න බෑ චෛත්‍ය හදලා ඉවර වෙනකම්. චෛත්‍ය හදලා අවසන් වෙලා කොත් පලන්දලා චෛත්‍ය කපරාදු කරලා ඒ ආලේපන කරලා ඔක්කෝම තමයි උඩ ඉඳන් බට ගලෝගෙන පහලට ඇවිල්ලා අන්තිමට මළුව හදන්න තියෙන්නේ. ඒ නිසා චෛත්‍යයේ ගර්භයේ වැඩ ආරම්භ කරන්න පෙර අපි කල්පනා කරා මේ තුන් ලෝකේටම දහම් ගඟ විසුරුවා හැල ඇසලපුන් පොහෝ දවස තුනුරුවන් පහළ වෙච්ච ඇසලපුන් පොහෝ දවස කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් සාදුකාර දෙන අතරේ දසදහසක් ලෝක ධාතුවල දෙවියන් ධර්ම ශ්‍රවණය කරලා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබමින් ධම්මචක්ක දේශනාව දේශනා කරපු අද වගේ ඇසලපුන් පොහෝ දවසක මේ සීල ස්වාරණ පුණ්‍ය භූමියේ ඔබ හැම දෙනාම සුදු අතින් සැරසිලා අද දහස් සංඛ්‍යාත පිරිසක් මේ පුණ්‍ය භූමියේ ධර්ම ශ්‍රවණය කරලා උදෑසන ඉඳන් උතුම් අෂ්ටාංග සීලේ පිහිටලා දවස පුරාම අපි එක දිගට ධර්ම වැඩසටහන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සිදු කරලා විශාල පිනක් රැස් කරගෙන ඉන්න වෙලාව. ඔබ හැම දෙනාම අද මහා පිනක් රැස් කරගත්ත මේ දහස් සංඛ්‍යාත පිරිස මේ චෛත්‍යරාජාණන් වහන්සේට බොහෝම සද්ධාවෙන් ධම්මචක්ක දේශනාව සජ්ජායනා කළ ආශිර්වාදයක් කරා. ඒක මේ භූමියට මහා විශාල ආශිර්වාදයක්. දහස් සංඛ්‍යාත පිරිසක් චෛත්‍ය දෙසට වන්දනා කරගෙන සාදුකාර දෙමින් ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී මේ චෛත්‍යයට මොන තරන්නම් ආශිර්වාදයක්ද. ඒ වගේම තුන් සූත්‍රය ආශිර්වාද දේශනා සජ්ජායනා කරලා බණහලා මේ මොහොතේ මේ ධර්ම දේශනාවෙන් පසුව මේ සීල ස්වාරණ අවට ගම්වාසී සැදැහැවතුන් බොහෝම සද්ධාවෙන් පෙරහැරෙන් මේ චෛත්‍යරාජාණන් වහන්සේ වෙනුවෙන් කප්රුක් පෙරහැරෙන් වඩම්මගෙන දැන් පැමිණෙනවා.
මේ අය මේ චෛත්‍ය පේශාවලලු තුනම කප්රු 3ක් පලන්දලා වැඩ අවසන් වෙච්ච පේශාවලලු 3 මලින් සරසලා සුවඳ දුම් පූජා ආලෝක පූජාවන් ශබ්ද පූජා සමග දෙවියන්ට ආරාධනා කරමින් අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නේ ඉදිරියේ අපි මේ චෛත්‍යයේ කටයුතු ඉක්මනින්ම ලබන වෙසක් වෙනකොට කොත් පලන්දන අරමුණෙන් අපි ඉක්මනින්ම ආරම්භ කරගෙන යනවා. ඒ නිසා මේ සඳහා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේ වෙනුවෙන් ලැබේවා 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 කියන ආශිර්වාදය. එහෙමනම් පිංගතුනේ මේ ඉදිකරන බක්කුල මහා සෑයට අපි දන්නවා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් ලංකාවේ එක කෙළවරක් කියන්න බෑ ත්‍රිකුණාමලේ පැත්තෙන් එනවා ශ්‍රමදාන කරන්න අම්පාර පැත්තෙන් එනවා සියමලාණ්ඩුව පැත්තෙන් එනවා ගාල්ල මාතර ලංකාවේ නොයෙක් දිසාවල අපේ බණහන මාධ්‍ය නාලිකා ඔස්සේ බණහලා මේ බක්කුල මහා සෑය ගැන අප්‍රමාණ සද්ධාාවක් ඇති පිරිස පිංගතුනි ඒ විතරක් නෙමෙයි පෙරේද දවසේ එක මහත්තයෙක් කතා කරා ඉතුමාගේ ප්‍රාර්ථනය අපි දන්නේ නැනි සසරේ කොච්චර අදිෂ්ඨාන ඇති අය ඉන්නවද එතුමා කතරගම ඉඳන් තමන්ට සසරේ නිරෝගී සම්පත්තිය ලැබේවා කියන අදිෂ්ඨානෙන් පයින් එනවා කීවා මේ බක්කුල මහා සෑය වැඳලා යන්න. පෙරේද ගමන පිටත් වෙලා තියෙන කතරගමේ. එතකොට බලන්න අපිට පේනවා මේ ලංකාවේ විශාල පිරිසක් මේ චෛත්‍ය නිසා පුදුම සද්ධාාවක් ඇති කරගෙන එක ගඩොලයක් හරි මේ චෛත්‍යයට තියන්න. අදත් බොහෝ පිරිසක් සමහරු වැලි හලලා හත් සැරයක් හැලුවා කියනවා පිරිත් කරා කියනවා ගෙදර ගල්වන් ගෙඩිය පිරිත් කිය වැලි ටික අඹරලා පුදුම සද්ධාවෙන් වැලි අරගෙන අම්මලා ඉන්නවා. ඒ වගේ පුදුම විදිහට පින්කම් කරලා මේ චෛත්‍ය වෙනුවෙන් අපි බොහෝ පිරිසකට පින් කරන්න අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඔබ දන්නවා මේ රටේ ධර්මදේශකයන් වහන්සේලා අතර අපි ගොඩාක් ධර්ම දේශනා කරලා මාධ්‍යවල බණ කියනවා. මේ බක්කුල මහා සෑය හදන්න ඉදිරිපත් වෙන්න කෙනෙකුට කිව්වොත් පැනලා ඉදිරිපත් වෙනවා. හැබැයි කිසිම කෙනෙකුට තනියෙන් චෛත්‍යයට කාගෙන්වත් මං අහපු අයටත් මං කිව්වා හැමෝටම පින් කරගන්න ඔබතුමා පොඩි කොටසක් විතරක් කරන්න. ඒ නිසා හැම කෙනෙක්ම පින් කරගත්තා. ගඩොලයක් දෙන්න පුළුවන් කෙනා ගඩොලයක් දුන්නා. සිමින්ති කොට්ටයක් දෙන්න පුළුවන් කෙනා සිමින්ති කොට්ටයක් පූජා කරා. එහෙමත් බැරි කෙනා ඇවිල්ලා ශ්‍රමදානයක් කරනවා. වැලි ටිකක් හලලා දෙනවා. ඒ නිසා මේ චෛත්‍ය ගොඩ නැගෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ආධාර උපකාර වලින් නෙමෙයි. මුළු ලංකාව පුරා ඒ වගේම අපේ බණහන හැමෝගෙම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු වෙලා ගඩොලෙන් ගඩොල එකතු වෙලා හැමෝගෙම සද්ධාවෙන් විශාල පිරිසක් එකතු වෙලා පින් කරගන්න පූජනීය චෛත්‍යයක් හැටියටයි බක්කුල මහා සෑය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි දකිනවා බොහෝ සද්ධාවන්ත පිරිස මේ චෛත්‍ය වෙනුවෙන් ඇවිල්ලා උපකාර කරනවා. ඒ නිසා පිංගතුනි ඔබටත් මේ චෛත්‍ය සඳහා මේ දක්වා මේ පේශාවලලු තුන ඒ වගේම ඔබට පේනවා ඇති චෛත්‍යයේ වැලිමලුව උඩමලුවේ වටේ ප්‍රාකාර බැමිවල කටයුතු අවසానයි. ඒවැ තීන් තාලේප කිරීම පමණයි තියෙන්නේ. අපි මේ වෙනකොට චෛත්‍යයේ බොහෝ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේ ලබන අවුරුද්ද 1මාර තුල මේ චෛත්‍ය වැඩ කටයුතු අවසන් කරගන්න. බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් මේ ලංකා භූමියේ ඉදිවෙන එකම චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අවුරුදු 160ක් වැඩ ඉඳලා බක්කුල හාමුදුරුවෝ පිරිනිවන් පාපු හැටි තියෙනවා. උන්වහන්සේ දවසක් භාවනා කරනවා. අවුරුදු 160යි ඒ වෙනකොට. උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉන්නකොට දකිනවා කිසිම අසනීපයක් නැහැ. කිසිම කයට අපහසුයක් නැහැ. උන්වහන්සේ දකිනවා මගේ ආයුෂ ගෙවිල අවසానයි. භාවනාවෙන් නැගිටලා බොහෝම සතුටෙන් අනෙක් ස්වාමීන් වහන්සේලාගේ කුටියෙන් කුටියට ගිහිල්ලා කතා කරනවා. ආයුෂ්මතුන් එළියට එන්න මං දැන් පිරිනිවන් පානවා. ආයුෂ්මතුන්ලා එළියට වඩින්න මං පිරිනිවන් පානවා. ආරාමේ හිටිය සියලුම ස්වාමීන් වහන්සේලා
ආරාම භූමිය එළියට කැඳවලා උන්වහන්සේලාට කියන ආයුෂ්මතුනේ ඔබවහන්සේලා සමග මම මේ ආරාමේ වැඩ ඉන්නකොට මගෙන් ඔබවහන්සේලාට කවදාවත් පුංචි හෝ අපහසුවක් කරදරයක් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි නෑ කිව්වා. ඔබවහන්සේ මහා පින්වන්ත කෙනෙක්. ඔබවහන්සේගෙන් අපිට කවදාවත් අපහසුවක් ඇති වෙලා නෑ. බක්කුල හාමුදුරුවෝ ප්‍රාර්ථනයක් කරනවා මම අවුරුදු 160ක් වැඩ හිටියා. කිසිම රෝගයක් හැදුන්නේ නෑ. මගේ කය නිසා තව කෙනෙකුට කිසිම අපහසුවක් ඇති වෙලත් නෑ. මම පිරිනිවන් පෑවත් මගේ ශරීරයවත් තව කෙනෙකුට කරදරයක් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරන. එහෙම අදිෂ්ඨානයක් කරලා ඒ මොහොතේම අහසට පැන නැගලා පළඟක් පැඳගෙන අහසේ වැඩ ඉඳලා අහසේ පිරිනිවන් පානවා තේජෝ කසිනේට සමවැදිලා මගේ ශරීරයවත් කෙනෙකුට හිරිහැරයක් නොවේවා කියලා. පිරිනිවන් පානකොටම ශරීරයෙන් ගිනි ජාලාවක් හටගත්තා. අහසෙම දැවිලා අලු වෙලා ගියා. කාටවත් සෑයවල් හදලා උස්සගෙන ගිහිල්ලා ආදාහනය කරන්න කිසිම කෙනෙකුට කයට පිරිනිවන් පාපු ශරීර නිසාවත් තව කෙනෙකුට වෙහෙසක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේගේ හැබැයි අලු නෑ කියනවා. දැලිත් නෑ දූවිලිත් නෑ. ගිතෙල් ටිකක් දැවුනා වගේ අහසෙම බක්කුල මහරහතන් වහන්සේගේ ශරීරය ආදාහනය වුණා. උන්වහන්සේ අදිෂ්ඨාන කරා දෙව් මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය වෙනුවෙන් වැදුම් පිදුම් කරන්න මගේ ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටේවා කියලා අදිෂ්ඨානයක් කරා. බක්කුල මහරහතන් වහන්සේ අහසේ පිරිනිවන් පාලා අහසෙම දැවිලා උන්වහන්සේගේ ශරීරයේ සියලු කොටස් අහසේ අතුරුදහන් වෙනකොට සමන් කැකුළු ප්‍රමාණයෙන් යුක්ත ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටුණා කියන. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා කීප නමක් අපිට අපේ පිනට මේ බක්කුල මහා සෑය වෙනුවෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් වෙලා බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන තවත් බොහෝ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා නිදන් කරමින් මේ බුද්ධ ශාසනය තුල පූජනීය චෛත්‍යයක් හැටියට අපි තව ටික කාලෙකින් අපි මිය යයි. හැබැයි අනාගතයේ අවුරුදු 100,000 ගණනක් මේ සෑය අනාගතයේ විශාල පිරිසක් මේ බක්කුල මහා සෑය වන්දනා කර කර නිරෝගී සම්පත්තිය වෙනුවෙන් බක්කුල හාමුදුරුවෝ සිහි කරලා මිනිස්සු පින්කම් කරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක මහණෙනි මගේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ නිරෝගී සම්පත්තිය වෙනුවෙන් පහළ වෙච්ච මහා මුනිවරයා බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් මේ ඉදිවෙන බක්කුල මහා සෑය බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයටම පූජා වේවා කියලා සාදු කියනවා. මේ චෛත්‍ය වෙනුවෙන් උදව්පකාර කරන භූමාටු දෙවියන්ගේ පටන් සියලු දෙව් බඹුන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය අපි හැම දෙනාටමත් මේ සෑ ඉදිකරන ඒ සියලු දෙනාටමත් ඒ චෛත්‍ය කර්මාන්තයේ දෙන සෑම සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේමයි පින්වතුනි සීල ස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වැඩ ඉඳලා ස්වාමීන් වහන්සේලා 8 නමක් පසුගිය කාලේ වැඩ සිටිය අපවත් වී වදාලා. උන්වහන්සේලාත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. දැනට අපේ සීල ස්වාරණ ගිලන් භික්ෂු පුණ්‍ය භූමියේ වැඩ සිටින 49කට ආසන්න ගිලන් වෙච්ච ඒ ප්‍රතිකාර ලබන ගිලන් ස්වාමින් වහන්සේලා දිනෙන් දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ඉදිවෙන බක්කුල මහරහතන් වහන්සේගේ මේ සෑයේ ආශිර්වාදයෙන් උන්වහන්සේලාට දීර්ඝායු සම්පත්තිය නිරෝගී සම්පත්තියම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා.
ඒ වගේ මේ චෛත්‍ය කර්මාන්තයේ වෙනුවෙන් උදව් උපකාර කරන හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් සීල ස්වර්ණ පුණ්‍ය භූමියට ආධාර උපකාර කරන දන් පැන් දෙන උදව් උපකාර කරන සෑම සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම මේ චෛත්‍ය මේ භූමිය මේ ශාසනික කටයුතු වෙනුවෙන් මට මේ සියලු සේවාවල් සිදු කරන්න සෙවණැල්ලක් වගේ මාව ආරක්ෂා කරගෙන කටයුතු කරන ඒ මෑණියන් ඒ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් කලම ටෙලිවිෂන් ආයතනයේ මේ සදහම් විකාශයේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. කොහොම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හොඳයි ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය අගතැන් වන්නේය. තථාගත අමාදහම දස දෙස පතුරවාලන්නට ඔබටත් දායක විය හැකියි. දුරකථන අංක 03422 63646 0777 770 507. මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට